समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मनुजस्स पमत्तचारिणो तन्हा वड्ढति मालुवाविय सोप्लवति हुराहुरं फलमिच्छं वनस्मिं वानरो यं एषा सहते जम्मी तन्हा लोके विसत्तिका शोका तस्य पवड्ढन्ति अभिवट्टं वीरनं यो चेतं सहते जम्मिं तन्हं लोके दुरच्चयं शोका तम्हा पपतन्ति उदबिन्दुव पोखरा तं वो वदामि भद्दं वो यावन्तित्थ समागता तन्हाय मूलं खनत उसीरत्येव बीरनं मावो नलं वसोतोव मारो भंजि पुनः पुनं करोत बुद्धवचनं खनो वेमा उपच्चगा खनतीता हि शोचन्ति निरयं हि समप्पिता पमादो रजो सब्बदा पमादानुपतितो रजो अपमादेन विज्जाय अब्बहे सल्लमत्तनोति श्रद्धावंत कारुणिक पिंगතුනි සුපුරුදු පරිදි ලක්ඛණ්ඩ ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මාළුන්ගේ පුත්තත් තේර ගාථාව. ධර්මානුශාසනාවේ මාතෘකාවේ හැටියට සජ්ජායනා කළ ගාථා මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ විසින් ප්‍රකාශිත ගාථා. ලොවට හිතසුව පිණිස ලෝකයාට සසර දුකින් එතර වීම පිණිස උපකාරයක් සලසන අර්ථයක් ගැබ් වෙලා තිබෙන ගාථා සමූහයක් තමයි මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ තේර තේරී ගාථා තුල අන්තර්ගත කරුණු කාරණා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙච්ච උතුමන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා ප්‍රකාශ කරපු කරුණු කාරණා ඔබට මට සසර දුකින් එතරව සැනසීම සලසා ගැනීම සඳහා හේතු වන වටිනා උපදේශයන් බවට පත් වෙනවා. ආදර්ශයක් බවට පත් වෙනවා. ඒ නිසාම තමයි අපි කවුරුත් මේ තේර තේරී ගාථා දේශනා පරිශීලනය කළ යුතු වෙන්නේ. ප්‍රථම කොට බලමු පින්වතුනි මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ කාටද කියලා. කොසල් රටේ රාජ්‍ය අය කැමියාගේ පුතා බුදුහාමුදුරු වැඩ හිටපු කාලේ. මේ රාජ්‍ය අය කැමියාගේ පුතා කියලා කියන්නේ මේ පුතාගේ අම්මගේ නම තමයි මාළුන්ක්‍යා. මාළුන්ගේ පුත්ත කියලා නම ලැබිලා තියෙන්නේ මාළුන්ක්‍යා කියන අම්මගේ
පුතා කියන අදහසින්. මාළුන්ක්‍ය පුත්ත. එතකොට තවත් පැත්තකින් ගත්තොත් කොසල් රටේ රාජ්‍ය අයකැමියගේ පුතා. තරුණ වියට එළඹෙනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස හෙළි කළ ශ්‍රී සද්ධර්මය පිළිබඳව ප්‍රසාදය ඇති කරගෙන ඒ ධර්ම මාර්ගය ඔස්සේ මනාව පිළිවෙත් පුරමින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගත්තු රහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරුවන පිළිබඳව ප්‍රසාදයෙන් සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නම. තරුණ කාලෙදිම ශාසනයේ පැවිදි වුණා සසරින් එතර වීමේ අදහස ඇති කරගෙන. සියලු දුක් දුරු කරලා නිවන සලසා ගැනීමේ උදාර ප්‍රාර්ථනාව උනන්දුව ඇති කරගෙනයි මාළුන්ක්‍ය පුත්ත හාමුදුරුවෝ ශාසනයේ පැවිදි වුණේ. තමන්ගේ හිතේ තිබුණු ඒ බලාපොරොත්තුව ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මනාව පිළිපදිමින් සාක්ෂාත් කරගත්තා. කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ඉටු කළ යුතුයි කියලා අපට අනුදැන වදාළ ඒ කාර්ය සම්පූර්ණ කළා. තව කරන්න ඉතිරි වෙච්ච දෙයක් නැහැ. සසර ගමන අවසන්. ඒ උදාර තත්වයට පත්වෙච්ච මාළුන්ක්‍ය පුත්ත මහරහතන් වහන්සේ ස්වකීය ඥාති සමූහයාට ධර්මාවබෝධය ලබා දීමේ අදහසින් උපන් ගමට වැඩම කළා. මාළුන්ක්‍ය පුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ඥාති සමූහයාට හිතසුව පිණිස ඥාතීන් සසර දුකින් ගලවා ගැනීම පිණිස එවැගේම තමන්ගේ පවුලේ උදවියට තමන් ලබපු දායාදය දන් දීමේ අරමුණින් තමයි උපන් ගමට වැඩම කළේ. උපන් ගමට වැඩම කරපු වෙලාවේ පවුලේ උදවිය ඥාති සමූහයා හැමෝම එකට එකතු වෙලා මාළුන්ක්‍ය පුත්ත මහරහතන් වහන්සේට ඊටාම හොඳින් උපස්ථාන සිද්ධ කළා. සිව්පසෙන් හොඳට උපස්ථාන කරලා ප්‍රණීත ලෙස දානෙ පවා සකස් කරලා පුදලා අවසානයේදී මහා ධනස්කන්ධයක් ගෙනල්ලා මාළුන්ක්‍ය පුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ ගොඩ ගැහුවා. මහා ධනස්කන්ධය. මේ ධනස්කන්ධය ගෙනල්ලා ගොඩ ගහලා මේ ඥාතීන් මාළුන්ක්‍ය පුත්ත මහරහතන් වහන්සේට යෝජනාවක් කළා, ආරාධනාවක් කළා. මොකද්ද මේ යෝජනාව? මොකද්ද ආරාධනාව? ස්වාමීනි, ඔය පැවිදි ජීවිතයට පත් වෙලා දුක් විඳින්න ඕන නැහැ. ඔබට අයිති ධනය තමයි මේ අපි ගෙනල්ලා ගොඩ ගැහුවේ ඔබ වහන්සේට පරපුරෙන් ලැබෙන දායාදය. මෙච්චර මහා ධනස්කන්ධයක හිමිකාරය ඔබ වහන්සේ. ඒ නිසා ස්වාමීනි, මේ ධනස්කන්ධය බාර ගන්න. සිවුරු ඇරලා ගෙදරෙන්ට ඇවිල්ලා විවාහයක් කරගන්න, දරුවෝ හදන්න, බිරිඳ දරුවොත් එක්ක මේ ධනය භුක්ති විඳිමින් සතුටින් වාසය කරන්න. මේ තරම් සැපක් ඔබ වහන්සේට භුක්ති විඳින්න පුළුවන්. ඒ නිසා ස්වාමීනි, සිවුරු ඇරලා ගෙදර එන්න කියලා මේ හැමෝම යෝජනා කළා.
මෙන්න මේ යෝජනාව ස්වකීය ඥාතීන් තමන් වහන්සේට ප්‍රකාශ කරනකොට ඉදිරිපත් කරනකොට ඒ ඥාතීන්ට ප්‍රකාශ කරපු ගාථා කිහිපයක් තමයි මාළුන්ගේ පුත්තත් තෙහෙර ගාථාව තුල අපට දකින්ට අහන්ට පරිශීලනය කරන්නට ලැබෙන්නේ. මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ මේ ඥාතීන් ඉදිරියේ ප්‍රකාශ කරපු ගාථා ඒ ඥාතීන්ට විතරක් නෙවෙයි. සසර ගමන තුල නොඑක් ඇලීම් බැඳීම් ගැටීම් සමග ඉදිරියට ඇදෙන අපට අතිශයින් වැදගත් කාරණා බොහෝමයක් පැහැදිලි කරලා දෙනවා. ඒ නිසාම තමයි මේ ගාථා දේශනා අපට වැදගත් වෙන්නේ. දැන් මේ ඥාතීන් මහා ධනස්කන්ධයක් මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ පෙන්නලා සිවුරු ඇරලා ගෙදරෙන්ද කියලා කරපු යෝජනාව ඉදිරියේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරපු අදහස් මේ ගාථා තුල අන්තර්ගතයි. මොනවද ප්‍රකාශ කළේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ? උන්වහන්සේ ප්‍රකාශ කරනවා දැන් ඔබ කල්පනා කරන්න ඕන මේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ අපට කියපු බණක් මේ. අපේ ජීවිතයට ප්‍රකාශ කරපු දේශනාවක් මේ. ඥාතීන්ට විතරක් නෙවෙයි අපට ප්‍රකාශ කරපු ගාථා. මගේ ජීවිතයට ප්‍රකාශ කරපු ගාථා. අන්න එහෙම හිතාගෙන මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ මට මේ කියලා තියෙන්නේ කියලා හිතාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න. එවිට ඔබට මේ සසර පිළිබඳව කුමක්ද කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මනුජස්ස පමත්ත චාරිනෝ තණ්හා වඩ්ඩති මාළුවා විය. මේ ලෝකයේ සසර දුක් නිමා කිරීම පිණිස ප්‍රමාද වෙච්ච මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්නට පරක්කු වෙච්ච මේ ලෝකයේ පෙනෙන දේ ඇතුලේ තිබෙන ගැඹුර දකින්න ප්‍රමාද වෙච්ච තවත් විදියකින් කිව්වොත් මේ ලෝකය දෙස අයෝනිසෝ මනසිකාරයෙන් බලන යෝනිසෝ මනසිකාරයක් නැති තවත් විදියකින් කිව්වොත් අභාවිත සිතක් සහිත භාවිත සිතක් නැති පුද්ගලයාගේ සිතේ තණ්හාව වර්ධනය වෙනවා. උපමාවකින් පෙන්නනවා කොයි වගේද? තණ්හා වඩ්ඩති මාළුවා විය. මාළුවා වැලක් වගේ. එතකොට දැන් හරියට තේරුම් නොගත්තු සසරේ තතු විමසපු නැති පුද්ගලයාගේ හිතේ තණ්හාව වැඩෙනවා මාළුවා වැලක් වගේ. මොකද්ද මේ මාළුවා වැල? මාළුවා වැල කියලා කියන්නේ පින්වත්නි ගස් ඇසුරු කරගෙන හැදෙන වැලක්. ඔය හිමාලයේ දැවැන්ත ගස් පාමුල මාළුවා ඇට වැටිලා ඒ මාළුවා ඇට රෝපණය වෙලා ඒ දැවැන්ත ගස් බදාගෙන ඒ දැවැන්ත ගස් උපයෝගී කරගෙන ඒ දැවැන්ත ගස් ඇසුරු කරගෙන හැදෙන වැඩෙන වැලක්. මේ වැල ගස බදාගෙන හැදීගෙන ඉහළටම නැගෙනවා. හැබැයි පින්වතුනි මාළුවා වැලක් එතුණු ගහක් රැකෙන්නේ නැහැ. මාළුවා වැලක් එතුණු ගහක් විනාශ වෙලාම යනවා. බේර ගන්නට බෑ. එක පැත්තකින් මේ මාළුවා වැලේ
හටගන්න පත්‍ර හරියට කෝප්ප වගේ. කෝප්ප වගේ පත්‍ර තියෙන්නේ. ඒවායේ වතුර පෙරෙනවා. එතකොට මේ වැල එතිලා හැදිලා යනකොට මේ පත්‍රවලට වතුර පිරෙනකොට ගහට දරාගන්න බැරි බරක් ඇති වෙනවා. මෙන්න මේ වගේ විවිධ කාරණා නිසා මාළුවා වැලක් එතුණු ගසක් විනාශ වෙලා යනවා මිසක්කා බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මාළුවා වැලක් හැදීගෙන යනවා නම් ඒ ගහ ඉවරටම ඉවරයි. ඔය අටුවාවේ සමහර තැන්වල සඳහන් වෙනවා මේ මාළුවා ඇටයක් ගහක් පාමුල වැටිලා තියෙනකොට ඒ වෘක්ෂයට අධිග්‍රහිත දෙවිවරු පවා බියටපත් වෙනවලු, තැතිගැන්මටපත් වෙනවලු. ඒකට හේතුව තමයි මේ මාළුවා බීජය රෝපණය වෙලා හැදුනොත් මේ ගස විනාශ වෙනවා. එතකොට වෘක්ෂ දේවතාවෝ කල්පනා කරනවා මට අරක්ගෙන ඉන්න තියෙන මේ විමානය තමයි අහිමි වෙන්නේ. ඒ අහිමි වීමේ ආරම්භය තමයි මේ සිදුවෙලා තියෙන්නේ කියලා තැතිගැන්මට බියවීමටපත් වෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට මාළුවා වැලක් එතුණු ගහක් බේරගන්න බෑ. විනාශ වෙනවා. හිමාලයේ විවිධ වෘක්ෂ ඇසුරු කරගෙන ඒ වෘක්ෂයම ආධාර කරගනිමින් ඒ වෘක්ෂයේ බලය අරගෙන මේ වැල හැදිලා ඒ බලය දුන්නු වෘක්ෂයම වැඩෙන්න උපකාර කරපු වෘක්ෂයම ඇසුරු කරගෙන හැදිලා ඒ වෘක්ෂය විනාශ කරලා දානවා. දැන් මෙතනදී මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ඇත්තටම බුදුරජාණන් වහන්සේත් මේ තණ්හාව මාළුවා වලට උපමා කරලා තිබෙනවා. ඒ කාරණාවම මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ස්වකීය ඥාතීන්ට ප්‍රකාශ කරනවා මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්නට බැරි වෙච්ච මිනිස්සයාගේ, ප්‍රමාද වෙච්ච මිනිස්සයාගේ හිතේ තණ්හාව නැමැති මාළුවා වැල එතෙන්න පටන් ගන්නවා. ඒ තණ්හාව එතුණු සිතක් අපිරිසිදු වෙනවා. දුර්වල වෙනවා. පටිසෝතගාමී පිළිවෙතට නොවේයි අනුසෝතගාමී පිළිවෙතටයි යොමු වෙන්නේ. විනාශය කරා යොමු වෙනවා. සැනසීම කරා නොවේයි දුක් වීමටයි සිදු වෙන්නේ. ආන්න ඒ වගේ මේ තණ්හාව පෝෂණය වෙනකොට මේ සසර ගමන තුල අපට දුක් විඳින්න සිද්ධ වෙනවා. සෝ ප්ලවති හුරා හුරම් ඵලමිච්ඡංව වනස්මින් වානරෝ. තවත් උපමාවක් මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ හිත තුල වැඩෙන තණ්හාව නිසා සසර ගමන පුරාවටම භවයෙන් භවය තණ්හාව තරුණ කර කර ශක්තිමත් කර දුවන නිසා මොකද වෙන්නේ? අපි අර ඵලය බලාගෙන ගෙඩි බලාගෙන අත්ෙන් අත්තට පැන යන වඳුරන් වගේ භවයෙන් භවයට පැන යනවා. බලන්න පිංගුතුනි, වඳුර අත්ෙන් අත්තට පැන තමයි ඵල අරගන්නේ. එතකොට මේ තණ්හාව පෝෂණය කරමින් යන නිසා සසර ගමන තුල සත්වයා භවයෙන් භවයට වඳුර වාගේ පැන යනවා. මේ හැම භවයකම තේරුම් නොගත් මිනිස්සු, ලෝක යථාර්ථය නොදන්න මිනිස්සු, අභාවිත සිතකින් යුක්තව කටයුතු කරන මිනිස්සු, සත්වයෝ තණ්හාව පෝෂණය කරනවා මිසක්කා තණ්හාව පාලනය කරන්නේ. දැන් බලන්නකො මේ සමාජය දිහා. හැම තත්පරයක් ගානේ
ඒ වගේම දවසේ ගත වෙන හැම පැයක් ගානේ, දවසක් ගානේ, මාසයක් ගානේ, අවුරුද්දක් ගානේ එන්න අපේ තණ්හාව වඩා වර්ධනය වන දේවල් දකින්න, අහන්න, සම්බන්ධ වෙන්න ලැබෙනවා. මේවා නිසා මොකක්ද අපට වෙන්නේ? තව තවත් අපි මේ සසරේම ගැටි ගැහෙනවා. තව තවත් මේ සසර ගමන තුලම අපි අතරමං වෙනවා, රැඳෙනවා. මේන් ගොඩ යන්න, සැනසෙන්න අපොහොසත් වෙනවා. හැම භවයකම බැඳීම් තද කර ගැනීමන්නේ කරන්නේ. මේ තණ්හාව දුරු කරනවා කියන එක ලේසි පහසු වැඩකුත් නෙවෙයි. මොකද හේතුව කියාගන්න බැරි තරම් කාල සීමාවක ඉඳලා අපි පුරුදු වෙලා තියෙන්නේ, පුහුණු කරලා තියෙන්නේ මේ තණ්හාව වර්ධනය කරන්න. තණ්හාව වර්ධනය කරන්න පුරුදු වුණා මිසක් තණ්හාව අයින් කරගන්න පුරුදු වෙලා නැහැ. හැම භවයකම විවිධ දේවල් වලට ඇලුනා මිසක්, බැඳුනා මිසක්, රාගාදී කෙලෙස් සිතිවිලි පෝෂණය කරගත්ත මිසක් ඒවා පාලනය කරන්න මහන්සි අරගෙන නැහැ. මේ භවය තුලත් අපි කරන්නේ ඒකයි. ආසාවල් පිටුපස ලුහු බඳිනවා, උවමනා දේවල් පිටුපස ලුහු බඳිනවා, ඇලීම් ඇති කරගන්නවා, බැඳීම් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒවා නිසා බය උපදවගෙන, දුක් උපදවගෙන කටයුතු කරනවා. ඒ නිසා මේ සංසාර ගමන තුල අපි බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ තණ්හාව පෝෂණය කරන සත්වයෝ. මේ භවයේ වුණත් එහෙමයි. මුළු ශරීරයම දුර්වල වෙලා ගියත් තණ්හාව දුර්වල වෙන්නේ නැහැ. වයසට යන්න කෙස් දිරලා හැලිලා යනවා, දත් දිරලා හැලිලා යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා, ඇස් පේන්නේ නැතුව යනවා. මොන විදියට දුර්වලතා මතු වුණත්, මොනතරම් රෝගී තත්ත්වවලට පත්වෙන්න සිද්ධ වුණත් අපේ තණ්හාව, අපි අල්ලගත්ත දේවල්, අපි බැඳුණු දේවල් තදින්ම අල්ලගෙන, තදින්ම ඒවායේ බැඳිලා ඉන්නවා. ඒ නිසා තමයි අපට බුදුරජාණන් වහන්සේ මේ සසරෙන් එතර වෙන්න නම් තණ්හාව දුරු කිරීම සඳහා ලෝකේ යථාර්ථය තේරුම් ගන්න උනන්දු වෙන්න කියලා අනුදැන වදාළේ. එහෙම නැත්තම් භවයෙන් භවයට අර වඳුරු අත්ෙන් අත්තට පැන යන්නාසේ අපට කෙලවරක් නැතුව මේ සංසාර ගමන තුල දුවන්න වෙනවා. යං ඒසා සහතේ ජම්මි තණ්හා ලෝකේ විසත්තිකා සෝකා තස්ස පවඩ්ඩන්ති අභිවට්ඨංව බීරණං. යම් කිසි පුද්ගලයෙක් මේ ඇසකන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් මූලික කරගෙන ඇලීම් බැඳීම් ඇති කරමින් යථාර්ථය තේරුම් නොගෙන යන්නේද, ආන්න ඒ කෙනාගේ හිත තුල කෙලෙස් සිතිවිලි වැඩෙනවා හරියට බෙරු තන වගේ. බොහොම වේගෙන් වැඩෙන තන වර්ගයක්. වේගෙන් වැඩෙනවා. අන්න ඒ වගේ මේ යථාර්ථය තේරුම් ගත් නැති සිතක් නම් තියෙන්නේ, ඒ කෙනාගේ හිත කෙලෙස් වලින් පීඩා විඳිනවා. යෝචේතං සහතේ ජම්මින් තණ්හං ලෝකේ දුරච්ඡයං සෝකා තම්හා පපතන්ති උදබින්දුව පොක්කරා. යම් කිසි කෙනෙක් භාවිත සිතක් ගොඩ නගනවන, භාවිත සිත කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ලෝකයේ දෙස බලන පුරුද්ද ඇති කර ගන්නවන, ඒ කෙනාට කියනවා අප්‍රමාදී පුද්ගලයා කියලා. ඒ කෙනා මේ දකින්න දේ තුල තිබෙන ගැඹුර දකිනවා. දැන් අපට බුදුහාමුදුරුවෝ දැනගත යුතුම කාරණා හැටියට පෙන්වන්නේ මේවා. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. අභිඤ්ඤයේසු ධම්මේසු කියලා කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන ඔබ අප, විශේෂයෙන් මේ සම්බුද්ධ ශාසනය පවතින යුගයක් නිසා
බුද්ධෝත්පාද කාලයක් නිසා ධර්මය පවතින කාලයක් නිසා මහසඟරුවන වැඩ සිටින කාලයක් නිසා දැනගත යුතුම ධර්මයක් තියෙනවා. ජාති ආගම් කුලමල භේදයකින් තොරව බුද්ධෝත්පාද කාලයක උපන්න මනුස්සයා දැනගත යුතුම කාරණා. ඒවට කියනවා අභිඤ්ඤයේසු ධම්මේසු. දැනගත යුතු කාරණා. ඒවා අභිඤ්ඤා සිද්ධි. ඒවා දැනගත්තා නම් ඒක තමයි 이르දිය. බුදුහාමුදුරන්ගේ 이르දි කතාව. එතකොට එතනදී පෙන්නනවා පින්වතුනි අභිඤ්ඤයේසු ධම්මේසු කියලා ප්‍රකාශ කළේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ අපි දැනගත යුතුම කාරණා තමයි සතර පරමාර්ථ ධර්ම. මොනවද සතර පරමාර්ථ ධර්ම? සතර පරමාර්ථ ධර්ම කියන්නේ අභිධර්මය. තත්ථ වුත්තාභිධම්මට්ඨ චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමීති සබ්බදා. චිත්ත චෛතසික රූප නිබ්බාන. මේවට කියනවා සතර පරමාර්ථ ධර්ම. නැත්නම් අභිධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. සම්මුති දේශනා සහ පරමත්ත දේශනා කියලා. සම්මුති දේශනා කියලා කියන්නේ ඒ වචන වල තේරුම ගත්තාම අපට තේරුම් ගන්නටත් පුළුවනි. ලෝක විවහාරය තුල ඉඳගෙන සිදු කරපු දේශනා. ලෝක විවහාරය කියන්නේ ලෝකයා භාවිතා කරන විදි. ලෝකයා එකඟ වුණු ක්‍රමයට දේශනා කරපු ධර්මය. එහෙම නැත්නම් ලෝක විවහාරය තුල ඉඳලා සිදු කරපු දේශනා සම්මුති දේශනා කියලා හඳුන්වනවා. පරමත්ත දේශනා කියලා කියන්නේ ලෝක විවහාරය තුල ඉඳලා කරපු දේශනාවක් නෙවෙයි. එහෙම නැත්නම් සම්මුතිය තුල ඉඳලා කරන එකක් නෙවෙයි. සම්මුතියෙන් පිට විවහාරයෙන් පිට ලෝක විවහාරයේ ඉක්මවා ගිහින් සිදු කරපු දේශනාවක් තමයි අභිධර්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සතර පරමාර්ථ ධර්ම විග්‍රහය. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන කාරණා පිළිබඳව විග්‍රහය. ඒක ලෝක විවහාරයෙන් එහා ගිහිල්ලා සිදු කරපු දේශනාවක්. ඒ නිසා සාමාන්‍ය මිනිස්සයාට මේ කාරණා තේරුම් ගන්න අමාරු එක පැත්තකින්. මොකද හේතුව වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ සම්මුති ලෝකේ පෙනෙන දේ ඇතුලේ කතාව තමයි මේ සතර පරමාර්ථ ධර්මවල ගැබ් වෙලා තිබෙන්නේ. එහෙම නැත්නම් පරමාර්ථ දේශනාවේ ගැබ් වෙලා තිබෙන්නේ. එහෙමත් නැත්නම් අභිධර්මයේ තුල ගැබ් වෙලා තිබෙන්නේ. අභිධර්ම කියන වචනේ තේරුමත් අභි කියන්නේ ගැඹුරුයි කියන අදහස. එතකොට අභිධම්ම කිව්වහම ගැඹුරු දහමක්. එතකොට ගැඹුරු දහමක් කියලා කියන්නේ තේරුම් ගන්න අමාරු කියන අදහසම නෙවෙයි. සම්මුති ලෝකේ පෙනෙන දේ ඇතුලේ තියෙන දේ. එතකොට දැන් අභිධර්මය ගැන කතා කරනකොට අපට හමු වෙනවනේ ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන්. ඒක තවත් සරලවම කිව්වොත් මේ අපට සම්මුතියෙන් පේන්නේ බොහෝ කොටස් එකට එකතු වෙච්ච දේවල්. එක එක කොටස් එකතු වෙලා හැදිච්ච එකක් තමයි සම්මුතියෙන් පේන්නේ. පරමත්තය කියලා කියන්නේ ඒ හැදිච්ච එකේ ඇතුලේ ඒක හැදෙන්න උපකාර වෙච්ච කාරණා පිළිබඳව කතිකාව. අන්නේ අභිධර්මයේ හරියට ඉගෙන ගන්නකොට තමයි මේ ලෝකේ හරියට විනිවිද දකින්න පුළුවන් වෙන්නේ. කෑලි කරලා දකින්න පුළුවන් වෙන්නේ. විභජ්‍ය කියන්නේ ඒකනේ, බෙදනවා. හොඳට මේක කෑලි වලට බෙදපු කොටස. ස්කන්ධ ආයතන ධාතු ආදී වශයෙන්. දැන් තවත් උදාහරණයකින් මේක පැහැදිලි කරලා දුන්නොත් අපිට මේ ලෝකේ පේන දේවල් තියෙනවනේ. මේ පේන දේ ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක බැලුවොත් අපිට මේ පෙනෙනකොට ඇතිවෙන ඇලීම් බැඳීම් රාග ආදී සිටිවිලි
යටපත් කරන්න පාලනය කරන්න දුරු කරන්නත් හේතුවක් වෙනවා. දැන් ඒක හොඳට පැහැදිලි කරන්න පුළුවන්. අපි හිස් ඉඩමක් මිලදී ගන්නවා. හිස් ඉඩමක් මිලදී අරගෙන අපිට ඕන වෙනවා මේ ඉඩමේ ලස්සන ගයක් හදන්න. අපි අඳිනවා ප්ලෑන් එකක්. ප්ලෑන් එක ඇඳලා අපි කොන්තරාත්කරුවෙකුට බාර දෙනවා මට මේ ප්ලෑන් එකට අදාළ මේ සටහනට අදාළ ගෙදර හදලා දෙන්න. මම වියදම් කරන්න. කොන්තරාත්තුව බාර දුන්නහම මොකද කරන්නේ? ඒ කොන්තරාත්තුව බාරගත්ත කෙනා හිස් ඉඩමේ අර ප්ලෑන් එකට අදාළ ගේ හදන්න පටන් ගන්නවා. එක ලොරියක් එනවා සිමෙන්ති බානවා. තව ලොරියක් එනවා වැලි බානවා. තව ලොරියක් එනවා කළු ගල් බානවා. මෙන්න මේ විදියට විවිධ කොටස් ගෙනල්ලා අර ඉඩමේ ගොඩ ගහනවා. බාසුන් නැහැල එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? අත්තිවාරම් කපලා කළු ගල් දාලා වැලි සිමෙන්ති කලවම් කරලා වතුර දාලා අනලා ටික අර සටහනට අදාළ ප්ලෑන් එකට අදාළ නිවස තනනවා. හදාගෙන යනකොට ඔබෙන් කවුරු හරි කතා කරලා අහනවා අපි මේ කල්පනා කළේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න. දැන් හදාගෙන යන ගේ. ඔබට මිතුරෙක් හරි ඥාතියෙක් හරි කතා කරලා කියනවා අපි මේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න කියලායි හිතුවේ. ගේ හදාගෙන යනකොට කවුරු හරි ගෙදරට එනවනම් ගෙදරට එනවට ඔබ කැමතිද නැද්ද? බහුතරයක් අකමැති. කතා කරලා අපි මේ ගෙවල් පැත්තේ එන්නද කියලා අහනකොටත් කියන්නේ අපෝ දැම්මනම් එන්න එපා අපි මේ ගේ හදාගෙන යන ගමන් හදලි වුණාට පස්සේ අපි කියන්නම්කෝ. ඇයි මේ හදාගෙන යනකොට එන්න කියන්නේ නැත්තේ? ඇයි හදාගෙන යනකොට මිනිස්සු එනවට අකමැති උනේ? හදාගෙන යනකොට කැතයි. හදන්න ගෙනාපු දේවල් කැතයි. ඒ කැත ගොඩක් එකට එකතු කරලා තමයි මේක හදන්නේ. ඊට පස්සේ ටික හදලා අවසන් කරලා තීන්ත ගාලා ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ බැනර් ගගහ මොහුණු පොතේ දමලා අපේ ගෙදර එන්න ඇවිල්ලා බලන්න කියලා එන්න කියලා ගෙන්නගෙන කණ්ඩ බොණ්ඩ දීලා සමහර විට ගෙදර ඉස්සරහා පුටුවක් තියාගෙන පැය 24ක් ගේ දිහා බලාගෙන ඉන්නත් අපට පුළුවන්. රාගය ඇති වෙනවා, ආසාව ඇති වෙනවා, බැඳීම ඇති වෙනවා. එයි ඒ තරම් ලස්සනයි. හැබැයි ඒ තරම් ලස්සන ගෙයක් හැදුවේ කැත ගොඩක් එකතු කරලා. කැත කොටස් ටිකක් එකට එකතු කරලා හැදුවට පස්සේ ලස්සනයි. ඔය ගෙයක් හදන්න ගෙනාපු එක කොටසක්වත් ලස්සන නැහැ. තනියෙන් තියෙනකොට වෙන් වෙලා තියෙනකොට කැතයි. ඒ එකට එකතු කරාම ලස්සනයි. මේ ලෝකෙ මිනිස්සු දකින්නේ අර කැත ගොඩක් එකට එකතු කරාම පේන ලස්සන. අභිධර්මයේදී බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අර ලස්සනට පෙනෙන එකේ කැත කොටස් ටික. ඒ කැත කොටස් ටික දැක්කහම තමයි තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ යථාර්ථය. දැන් සාමාන්‍යයෙන් ලස්සන ගෑනු ළමයෙක් දිහා නැත්තම් පිරිමි ළමයෙක් දිහා බලාගෙන ඉන්නකොට ආසාව ඇති වෙනවා. රාගය ඇති වෙනවා. කාමය ඇති වෙනවා. සමහර විට ඒ රාගය කාමය ඇති වෙන තැන් තියෙන්න පුළුවන්. සමහර විට ලස්සන කෙස් කලඹක්, ලස්සන දත් පෙලක්, ලස්සන නියපොතු, මේ විදිහට අපි බැඳෙන තැන් තියෙනවා. මේ ඔළුවේ කෙස් කලඹ තියෙන තාක්කල් ඒව සමහරක් විට පාට කරලා තියෙන්නත් පුළුවන්,
ලස්සන කරලා ගාලා පාට කරලා ඔළුවේ තියනකන් රාගය මතුවෙන්ට හේතුවක් වන මේ කෙස් කලඹෙන් ඔය පාට ගාපු එක කෙස් ගහක් එතනින් වෙන් වෙලා වෙනම ඔබේ බත් පිඟානේ දැක්කොත් වෙනම දැක්කොත් බෙදලා දැක්කොත් වෙන් කරලා දැක්කොත් ආන්න ඒ දර්ශනය පිළිකුල ඇති වෙන්න හේතුවක්. බත් එක කණ්ඩ බෑ. වමන යන්නේ නෝ. ඒ තරම් පිළිකුල් සහගතයි. ඊළඟට අර දත් පොලිමේ තියනකන් ලස්සනට තිබිච්ච දත් එක දතක් ගැලවිලා බත් පිඟානට වැටලා තිබුණොත් පිළිකුල් සහගතයි. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ කැත ගොඩක් එකතු වෙලා පෙනෙන දෙයට අපි රැවටෙනවා. ඒ කැත ගොඩක් එකතු වෙලා හැදිච්ච ලස්සනට පේන දේත් එක්ක අපි බැඳෙනවා, ඇලෙනවා. බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ ඒ ලස්සනට පෙනෙන දේ හැදුණු ඒ කැත කොටස් වෙන් කරගන්න. එවිට අසුබය වැඩෙනවා. එවිට පිළිකුල ඇති වෙනවා. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ වෙන වෙනම. කේසා කෙස්, ලෝමා ලොම්, නඛා නියපොතු, දන්තා දත්, තචෝ හම, මන්සම් මස්, මේවා වෙන වෙනම කල්පනා කරනකොට වෙන වෙනම අරගෙන හිතනකොට පිළිකුලක් එන්නේ. හැබැයි මේ කැත ඔක්කොම එකට එකතු කරලා පෙන්නපු ගමන් ඇලෙනවා, බැඳෙනවා. එතකොට මෙන්න මේ කතාව තේරුම් ගන්න ඕන. හැමෝම දැනගත යුතුයි. මේ අපට පෙනෙන දේ ඇතුලේ තියෙන මෙන්න මේකයි. ඒක ඉගෙන ගන්න අභිධර්මයේ පරිශීලනය කරන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපි මේ හිත ගැන මොනවද දන්නේ? බුදුරජාණන් වහන්සේ මොනතරම් හිත පිළිබඳව විග්‍රහ කරලා තියෙනවද? අභිධර්මයේ චිත්තපාදයේ කියවලා බලන්න. සිතත් එක්කම ක්‍රියාත්මක වන චෛතසික ගැන පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට මේ සිත ගැන අපිට විනිවිද දකින්න පුළුවන්. එතකොට මේ පරමත්ත දේශනාව අප විසින් පරිශීලනය කළ යුතුයි. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. යමක මුලට හිතාගෙන යන එක. නිවැරදිව තමන් මේ ලෝකයේ සැබෑ තතු සැබවින්ම නිසියාකාරව දැනගන්නවා නම්, ප්‍රමාද නොවී තේරුම් ගන්නවා නම්, මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, ආන්න ඒ කෙනාගේ හිතේ කෙලෙස් සිතවිලි රැඳෙන්නේ නැහැ. උද බින්දුව පොක්කරා නෙළුම් පතෙහි දිය නොරැඳෙන්නාක් මෙන්. නෙළුම් පතේ දිය බිඳු රැඳෙන්නේ නැහැ. නෙළුම් කොලේ දිය බිඳු රැඳෙන්නේ නැහැ. නෙළුම් පතෙහි දිය බිඳු නොරැඳෙන්නාසේ භාවිතා කළ සිතක් නම්, යථාර්ථය වටහාගත්තු සිතක් නම්, මේ ලෝකයේ සැබෑ තතු සැබවින්ම තේරුම් ගත්තා නම්, ආන්න ඒ කෙනාගේ සිතේ කෙලෙස් බිඳු රැඳෙන්නේ නැහැ. තණ්හාව මාළුවා වැල වගේ වැඩෙන්නේ නැහැ. බෙරුතන වගේ වැඩෙන්නේ නැහැ. භාවිතා නොකළ සිතක් නම් තියෙන ඒ සිත ඇතුලේ කෙලෙස් සිතිවිලි බහුල කොට වැඩෙනවා. පාලනය වෙන්නේ එන්න වර්ධනය වෙනවා. එන්න වැඩෙනවා. වැඩිලා සසරෙන් එතර වෙන්න බැරි තරමටම දුගතිය වල උත්පත්ති ලැබමින්, සතර අපාය වල උත්පත්ති ලැබමින් කල්ප ගණන් මේ දුකේ පැහෙන්න වෙනවා. ඒ නිසා මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, තංවෝ වදාමි භද්දංගෝ යාවන් තෙත්ත සමාගතා තණ්හාය මූලං කනත උසීරත් හේව බීරණං. මේ තණ්හාව වඩ වඩා පෝෂණය කර කරා යන්න ගියොත් සැනසෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියනවා, මොකද්ද මේ කියන්නේ?
මේ තණ්හාව නැමැති මුල උදැල්ලක් අරගෙන ගලවලා දාන්න. හේතුඵල න්‍යායට අනුව ඵලය මතු කරන හේතුව නසන්න මුලිනුපුටලා දාන්න. අපි ඔක්කොම ඵලයට ගල් ගහ දුවනවා. වයසට යන්න බෑ අපිට. ඒකට අපි සටන් කරනවා තරුණව ඉන්න. ලෙඩ වෙන්න බෑ අපිට. අපි නිරෝගී වෙන්න සටන් කරනවා. ප්‍රශ්න එන්න බෑ අපි ප්‍රශ්න නැතුව ඉන්න සටන් කරනවා. මැරෙන්න බෑ අපිට නොමැරී ඉන්න අපි සටන් කරනවා. කොච්චර අපි සටන් කළත් අපි අන්තිමට පෙරදෙනවා. ඇයි පෙරදෙන්නේ? අපි ඵලයට ගැහුවට හේතුව නැති කරලා නේ. අපි ගහන්න ඕන තැනට නෙවෙයි ගහලා තියෙන්නේ. අපි උගුල්ලන්න ඕන දේ නෙවෙයි උගුල්ලලා තියෙන්නේ. අපි ගලවන්න ඕන එක නෙවෙයි ගලවලා තියෙන්නේ. ඵලයට කොච්චර ගල් ගැහුවත් තේරුමක් වෙන්නේ නැහැ. හේතුව එහෙම්මම තියාගෙන. එහෙනම් මේ හැම ඵලයක්ම හටගන්න හේතුව තමයි තණ්හාව. තණ්හාය මූලං කනත උසීරත් හේව බීරණං. උදැල්ලක් අරගෙන මේ මාළුවා වැලේ මුලින්ම උපුටලා දානවා වගේ, බෙරුතන මුලින් උපුටලා දානවා වගේ තණ්හාවත් මුලින් උපුටලා දාන්න. එහෙම නැති වුණොත් මාවෝ නලංව සෝතෝව මාරෝ භංජි පුනප්පුනං, මාරයා නැවත නැවත ඔබව පීඩණයට පත් කරાવી. දැන් ඉපදුණු අපිට මැරෙන්න බයයිනේ. මැරෙන්න අකමැතිනේ. මරණය ගැන හිතනකොටත් ඇතිගැන්මක් බියවීමක් නැති වෙන්නේ. මේ තණ්හාව මුලින් උපුටලා දැම්මේ නැත්තම් නැවත නැවත මාරයා ඔබව බියපත් කරයි. මේ භවයෙන් ඉවර වෙන්නේ වඳුරෝ වාගේ තව භවයකට පනිනවා. ඒ භවයට පැන්නහම ඒකෙත් මාරයා අපිව පීඩාවට ලක් කරනවා. ඒකෙදි තණ්හාව පෝෂණය කර කර අත්හැරීම ප්‍රගුණ කරන්නේ නැතුව, පරිත්‍යාගය ප්‍රගුණ කරන්නේ නැතුව, දාන ආදී කටයුතු වල කුසල ප්‍රතිපදාවක යන්නේ නැතුව ගියොත්, ඇලීම් බැඳීම් තද කර කර ගියොත්, ඒ භවයේදීත් මරණයට පත් වෙලා තවත් තැනකට අල්ල ගන්නවා. ඒ තැනට ගියාම එතනත් එහෙමයි. හරියට නදී තීරයක හැදෙන උණ පඳුරක් මහා ගම් වතුරක් ඇවිල්ලා උගුලගෙන යනවා වගේ නැවත නැවත මාරයා අපිව පීඩණයට පත් කරනවා. ඒ නිසා මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, කරෝත බුද්ධ වචනං කනෝ වේමා උපච්චගා. මේක හොඳට මතක තියාගන්න අපි ඔක්කොටම වැදගත්. සකේ ඥාතීන්ට විතරක් නෙවෙයි මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ මේ ප්‍රකාශය සිද්ධ කළේ ඔබට මට. කරෝත බුද්ධ වචනං, බුදුහාමුදුරන්ගේ වචනය කරව්. ඇයි? කනෝ වේමා උපච්චකා. මේ අවස්ථාව දුර්ලභයි. දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. එක පැත්තකින් බුද්ධෝත්පාද කාලය. අබුද්ධෝත්පාද කාලයි වැඩි. බුද්ධෝත්පාද කාල දුර්ලභයි. මේක බුද්ධෝත්පාද කාලයයි. ඔබට මට ලැබිලා තියෙන මේ පරමාර්ථ මනුස්ස ජීවිතය දුර්ලභයි. අමනුෂ්‍ය වෙලා උපදින අය බොහෝමයි. තිරිසන්නු වෙලා උපදින අය බොහෝමයි. සත්තු වෙලා බල්ලු බලල්ලු වෙලා උපදින අය බොහෝමයි. සතර අපායට වැටෙන අය බොහෝමයි. මනුස්ස ලෝකේ උපදින අය හරිම අඩුයි. ඒ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු අතරෙත් ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබීම තවත් දුර්ලභයි. පැය 24ට බණ කීයක්ද? මේ රටේ හැම තත්පරයකම බණක් විහිදෙනවා. බණක් නෙවෙයි, බණ ගොඩක් විහිදෙනවා. මාධ්‍ය කීයක්ද? මාධ්‍ය 3ක් තිබුණොත් පැයට බණ 3ක් යනවා. මාධ්‍ය 10ක් තිබුණොත් බණ 10ක් යනවා. පැය 24ෙම බණ ධර්ම දේශනා.
දවසකට මේ ලෝකයේ ධර්ම දේශනා කීයක් විහිදෙනවද? දුර්ලභයි. සම්බුද්ධ ශාසනය පැවිදි වෙන්න පුළුවන් අදටත් දුර්ලභයි. මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා කරෝත බුද්ධ වචනං කනෝ වේමා උපච්චකා. මේ දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ ඉටු කරව්. කනතීතා හි සෝචන්ති නිරයම් හි සමප්පිතා. මේ අවස්ථාව මගහැරව ගත්තුතින්, මේ වටින අවස්ථාව නැති කර ගත්තුතින් ඒ කෙනා දුගතියේ දුක් විඳින තත්වයට පත් වෙනවා. ඒ නිසා පමාදෝ රජෝ සබ්බදා පමාදානුපතිතෝ රජෝ අප්පමාදේන විජ්ජාය අබ්බහේ සල්ලමත්තනෝ. තමන්ගේ හදවතේ ඇනිලා තිබෙන, හිත තුල ඇනිලා තිබෙන මේ තණ්හාව නැමැති උල ආර්ය මාර්ගයෙන් ගලවලා දාන්න. වීරයෙන් ගලවලා දාන්න. අප්‍රමාදයෙන් ගලවලා දාන්න. ප්‍රමාද වෙන්න එපා. සිහි මුලා කරගන්න එපා. යථාර්ථය දැක ගන්න, තේරුම් ගන්න. ඒ දහමට අනුගතව හැසිරෙන්න. එයයි මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ තේර ගාථාව ඔස්සේ ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වුණේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සංසාර ගමන තුල අපි ඇලීම් බැඳීම් තණ්හාව වර්ධනය කර කර යන ගමනකයි යෙදෙන්නේ. ඒක හරියට මාළුවා වැල වැඩෙන්නාසේ. ඒ නිසා අපි ඵලය කැමැත්තෙන් වඳුරු අත්ෙන් අත්තට පනින්නාසේ භවයෙන් භවය පැන පැන යනවා. කෙලෙස් වසඟයට පත් වෙලා කෙලෙස් පෝෂණය කර කර යනවා. භාවිතා නොකල සිතක් නම් ඒ සිත ක්ලේශයන්ගෙන්ම පීඩා විඳිනවා. භාවිතා කළ සිතක් නම් නෙළුම් පතෙහි දිය බිඳු නොරැඳෙන්නක් මෙන් කෙලෙස් නොරැඳී මේ සිත ප්‍රභාස්වර වෙනවා. මේ ලැබිලා තියෙන අවස්ථාව දුර්ලභයි. තණ්හාවේ මුල උපුටලා දාන්න. තණ්හාව මුලින් උපුටා දමන්න. ඒ සඳහා වෑයම් කරන්න. ඒ උතුම් වෑයම ඔබට ඇති කර ගැනීම පිණිස මේ උතුම් ධම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ නාරම්මල කොලියාපිටිය පාරේ වෙදමැදුර ස්ථානයේ පදිංචි සිතාරා ඕවිටිකල මහත්මිය සහ චමින්ද පද්මකුමාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණ වූයේ පරලෝ සැපත් ආයුර්වේද වෛද්‍යාචාර්ය මාධව ඕවිටිකල පියාණන්, ආයුර්වේද වෛද්‍යාචාර්ය කමලා රණසිංහ මෑණියන් ඇතුළු මියගිය ඥාති සමූහයට පින් අනුමෝදන් කිරීමයි. නෙත්මි දිල්කිනී
සුවිඳු යහන් දුනිති නුවන්මි සිරුනි වොනාරා දූදරුවන් සහ සුජීවත්ව සිටින ඥාති මිත්‍රාදී සමගයේ නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. එමෙන්ම KM මාල්නී මෑණියන් කින්ස්ලි වනිකසුන්දර මහප්පා ඇතුළු මියගිය ඥාති සමූහයට පින් අනුමෝදන් කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ධර්මදේශනාව සිදු කළ පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සැමට ප්‍රාර්ථනා බෝධියකින් උතුම් අමාමහා නිවනින් සැනසීමට මෙම ධර්මදානීය කුසලිය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. 07.06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.